समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदः धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි වටිනා ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය දරනු ලබන්නේ රත්මලානේ රාසපුත්‍ර පවුලේ දූ දරුවන් වන උදුලා රෝහිණී චමලි සීතා සහ ජයන්ත රාසපුත්‍ර යන අය විසින් අරමුණ රත්මලාන පස්වෙනි පටුමග අංක 28 නිවසේ පදිංචිව සිට 2015 නොවැම්බර් 27 වන දින පරලොව සැපත් දායකත්වයේ දරුවෝ අයගේ මෑණියන් වන ඒ රාසපුත්‍ර ගුරු මහත්මියටත් 2014 දෙසැම්බර් 24 වෙනි දින පරලොව සැපත් දායකත්වයේ දරුවෝ අයගේ පියාණන් වන WH රාසපුත්‍ර මහතාටත් යටියන කඩවැද්දුව විසූ පරලොව සැපත් එඩ්මන්ඩ් රාසපුත්‍ර මහතා ඇතුළු දායකත්වයේ දරුවෝ අය නමින් පරලොව සැපත් සියලුම ඥාතීන් හට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර කෙලවර අමා මහ නිවන් සුවත් කර ගැනීමට හේතු වාසනා වේවා. එමෙන්ම දායකත්ව දරු අයගේ කල්යාණ මිතුරන් වූ 2021 සැප්තැම්බර් මාස 23 වන දින අභාව ප්‍රාප්ත වූ ආචාර්ය සරත් බණ්ඩාර මහතාටත් 2021 ඔක්තෝබර් මාස 25 වෙනි දින අභාව ප්‍රාප්ත වූ අශෝකී බණ්ඩාර මහත්මියටත් සසර කෙලවර අමා මහ නිවන් සුව කර ගැනීම පිණිස මෙම පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක්ම වේවා. තවද මෙම ධර්ම දේශනය සිදු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ අතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්ම මාර්ගය පූර්ණේ වේවා. දැනට බලපැවැත්වෙන වසංගත රෝග තත්ත්වයන් හා විවිධ වූ වෙනත් රෝගාබාධි වලින් පීඩා විඳින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනය සැලසේවා. දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාටත් ඔවුන්ගේ දූපුතුන් ඇතුළේම පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය සැලසේවා. ඒ ප්‍රාර්ථනාවන් නැතුව ධර්ම දේශනාවක් සඳහා දායකත්වයේ ගත්තේ ප්‍රඥා නාලිකාව තුළින් ලෝකය පුරා විසිරුවා හරින ඒ ධර්ම දේශනා තුළින් සදහැවත් අයට ඒ ධර්ම අවබෝධය පිණිස මම මේ ධර්ම දේශනාව සඳහා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මූලපරියාය වර්ගයේ 9 වෙනි සූත්‍රය මම උපකාර කර ගන්නවා මේ ධර්ම දේශනාව සඳහා. ඒ සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රය. සම්මාදිට්ඨි නිවැරදි දැක්ම යහපත් දැක්ම කියන සම්මාදිට්ඨි. දිට්ඨි කියන්නේ දකිනවා. සම්මා කියන්නේ යහපත් නිවැරදි. අපිට තාම හරියාකාරවම නිවැරදි වූ යහපත් වූ සම්මාදිට්ඨියට එන්න බැරි වුණා. යම් කිසි කෙනෙක් නිවැරදිව යහපත්ව ඒ සම්මාදිට්ඨියට ආවනම් එයාගේ භව ගමන භව 7කට සීමා වෙනවා. 8 වෙනි වර ඉපදීමක් නැහැ.
භව 7ක් ඇතුළත නියත වශයෙන්ම නිවනින් නිවෙනවා. නිවනින් සැනසෙනවා. එහෙනම් වර්තමාන භවයේ ඒ ටික කරගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා යම් කැපවීමක් අවශ්‍යයි. යම් උත්සාහයක් අවශ්‍යයි. යම් උනන්දුවක් අවශ්‍යයි. යම් ඕනකමක් අවශ්‍යයි. ඒ උනන්දුව ඕනකමයි කැපවීමට මූලික වෙන්නේ දුකයි කියලා තේරුම් ගත්තාම. සංසාර ප්‍රවෘත්තිය සසර පැවැත්ම මේ නාම රූප දෙකේ ක්‍රියාව දුකයි කියලා තේරුම් ගත්තාම එකෙන් මිදීමේ මගක් හොයනවා. අපිට යම් දෙයක් අපට දුකක් නම් කරදරයක් නම් යම් අපහසුතාවයක් නම් අපි ඒකෙන් මිදෙන්න උත්සාහ ගන්නවා. නමුත් නැවත නැවත අපි ඒ ස්වභාවයන්ට වැටෙනවා. ඒ වැටෙන්නේ මේ භව ගමන නිසා. මේ සංසාර ප්‍රවෘත්තිය නිසා. මේ නාම රූප දෙකේ ක්‍රියාව නිසා. එනිසා යම් කිසි කෙනෙක් නුවරින් තේරුම් අරගෙන දැනගෙන දැකගෙන මේ දුක්ඛ ස්වභාවයන් මේ සංසාර ප්‍රවෘත්තිය නවත්වන්නට ඒ ක්‍රියාව අහෝසි කරන්නට එයාට අවශ්‍ය නම් එයා නියත වශයෙන්ම තථාගත ධහමට අනුගත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධහමට අනුගත වෙන්න ඕනේ. ඒ තුළ තමයි නිවීම තියෙන්නේ. වෙන කිසිම ආගමක ධහමක දර්ශනයක සදාකාලික නිවීමක් නැහැ. ඒවත් ඇති යම් යම් ආකාරයේ යම් සැනසෙල්ලක්, తాවකාලික සුවයක් දෙන දේවල් ඇති. හැබැයි සියලු දුක් අවසන් කරලා නිමාවටපත් කරලා දෙන්නේ එකම ධහමයි, ඒ තථාගත ධහම. ඒ සූත්‍ර දේශනාව දේශනා කළේ සාරිපුත්ත හාමුදුරුවෝ. සවැත් නුවර චේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, මේ සම්මාදිට්ඨි කියලා කතා කරනවා. මේ කුමකින් සම්මාදිට්ඨි වෙනවද? ධර්මයේ ගුණ දැන පැහැදෙනවද කියලා සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, සාරිපුත්‍රයනි, ඔබ වහන්සේ සතුව මේ ධර්ම පවතිනවා. අපට දේශනා කරන්නකෝ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, හොඳයි එහෙනම් මෙනෙහි කරන්න. දේශනා කරනවා. මහණෙනි, එවත්නි, යමෙක් ලෝභය දන්නවා. ලෝභ මූලය දන්නවා. අලෝභය දන්නවා. අලෝභයේ මූලය දන්නවා. ඒ අකුසලය දන්නවා. අකුසලයේ මූලය දන්නවා. කුසලය දන්නවා. කුසල මූලය දන්නවා. මහණෙනි, අකුසලය මොකක්ද? අකුසලය සතුන් මැරීම අකුසලයක්. හොරකම් කිරීම අකුසලයක්. කාමී වර්ධව හැසිරීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේලම් කීම අකුසලයක්. පරුෂ වචන කතා කිරීම අකුසලයක්. වැඩකට නැති හිස් වචන කතා කිරීම අකුසලයක්. ලෝභය අකුසලයක්. දේශය අකුසලයක්. මෝහය අකුසලයක්. එවත්නි, මේ අකුසලයයි. මේ අකුසල මූලයයි. ඒ සියලු අකුසල් හටගන්න මූලයයි ලෝභයයි, දේශයයි, මෝහයයි. මහණෙනි, යමෙක් කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. මහණෙනි, කුසලය සතුන් මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, වැඩකට නැති හිස් වචන කතා කිරීමෙන් වැළකීම. අලෝභය කුසලයි. අද්වේෂය අමෝහය. කුසල මූලය නම් අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. යමෙක් මේ කුසලයක් දන්නවද, කුසල මූලයක් දන්නවද? අකුසලයක් දන්නවද, අකුසල මූලයක් දන්නවද?
යමෙක් අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා. කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. මහණෙනි, මොහු සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට ආපු පුච්චලයා රාගය අවසන් කරනවා. එයා මම මගේ කියන මමත්වය අවසන් කරනවා. එයා පටිඝය අවසන් කරනවා. අවිද්‍යාව අවසන් කරනවා. ඒ අවසන් කළා මේ භවයේම උතුම් වූ රහත් ඵලය ලබනවා. බලමු දැන් කොහොමද වෙන්නේ කියලා. රාගානුස්සය, පටිඝානුස්සය, දිට්ඨියානුස්සය, ආවිච්ඡානුස්සය. රාගය ප්‍රහීන කළා. ඒ වගේම පටිඝය ප්‍රහීන කරලා, මම මගේ කියන දිට්ඨිය ප්‍රහීන කරලා, අවිද්‍යාව ප්‍රහීන කරලා මේ භවයේම උතුම් වූ අරිහත්ත්වයට යනවා. මොකක්ද? කවුද? සම්මා දිට්ඨියට ආපු පුච්චලයා. ඒතර සම්මා දිට්ඨිය අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා. කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. මොකද්ද? අකුසලය හා අකුසල මූලය. දැන් අපි දන්නවා. දැන් මං කිව්වා අකුසල 10ක්. මූලය ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. එයි. ඔය ලෝභයයි, ද්වේෂයයි නිසා තමයි ඔය අකුසල් 10ම කරන්නේ. ඔය අකුසල් 10න් එකක්වත් කරන්නේ ලෝභයයි, ද්වේෂයයි නැත්තම්. සතෙක් මරන්න වමනාවක් කියන්නේ තමන්ගේ ජීවිත ආසාව නිසා. ජීවිත ආසාවට කියන්නේ ලෝභය. තමන්ගේ ජීවිතය රැකගන්න, ඒක ආරක්ෂා කරගන්න තියෙන ආසාව ලෝභයයි. ත්‍රේ අනුව තමයි සත්‍ය ඝාතනය කරන්නේ. තව කෙනෙක් ඝාතනය කරන්නේ. තව කෙනෙක් විනාශ කරන්නේ. අනිවාර්යෙන් ලෝභය තියෙනවා. ඒතර තවත් කෙනෙක් ඝාතනය කරන්න, තව සත්‍ය ඝාතනය කරන්න ද්වේෂයත් ඕනේ. ද්වේෂයෙන් නැතුව ආයුධයක් අතට ගන්න බෑ. කරුණාවෙන්, මෛත්‍රියෙන් පෝෂණය වෙච්ච මනසකින් ආයුධයක් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල দমনය කරේ ආයුධෙන් නෙමෙයි, මෛත්‍රියෙන්. නාලාගිරි යතාව দমনය කළේ ආයුධයකින් නෙමෙයි, මෛත්‍රියෙන්. ආයුධයක් අතට ගන්න වෙන්නේ මෛත්‍රිය නැති තැන. ද්වේෂය ක්‍රියාත්මක වෙන තැන. එහෙනම් සත්‍ය ඝාතනය කරන්න තමගේ ජීවිත ආසාව ලෝභයක් තියෙනවා. ඝාතනය කරන්න ආයුධය අතට ගන්න ද්වේෂයෙන්, ලෝභයයි, ද්වේෂයයි. අකුසල මූලයයි. මෙන්න අකුසල මූලය. තොර ලෝභයයි, ද්වේෂයයි ක්‍රියාත්මක වෙන්නේ ඇයි? මෝහය නිසා. මෝහයක් නැත්තම්, මුලාවක් නැත්තම්, රැවටීමක් නැත්තම්, අවබෝධයක් තියෙනවා නම් එයා සත්ත්ව ඝාතනය කරන්නේ. එහෙනම් සත්ත්ව ඝාතනය අකුසලයක්. ඒ අකුසල මූලය ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. හොඳට බලන්න. හොඳට කල්පනා කරන්න. හොඳට විමසන්න. අනසතු දෙයක් ගන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න තියෙන ආශාව නිසා. අනසතු දෙයක් ගන්න බෑ මෛත්‍රී සහගත සිතකින්. කරුණා සහගත සිතකින්. අනුකම්පා සහගත සිතකින්. ඒ වෙනුවට එන්න ඕනේ ද්වේෂයයි. අමනාපයයි. තරහවයි. එහෙනම් තමන්ගේ ජීවිතය රැක ගන්න තියෙන ආශාව හා අර තරහ, අමනාපය, ද්වේෂය මූලිකයි අදත්තාදානෙට. හරකමට. ඒ ලෝභයයි, ද්වේෂයටයි ක්‍රියාත්මක වෙන්න දුන්නේ සිතට මෝහයයි. එයා සත්‍ය දන්නේ. එයා ඒකේ විපාක දන්නේ. අඩුම වශයෙන් කම්මස්සකත සම්මාදිට්ඨියවත් නෑ යට. කම්මස්සකත සම්මාදිට්ඨියවත් තියෙනවා නම් ඒ ක්‍රියාවට පෙළඹෙන්නේ නෑ. එහෙනම් අදත්තාදානයේ අකුසලයක්, අකුසල මූලය ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. වැරදි කාමසේවනයේ අකුසලයක්. මූලය ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභය තියෙන තැන ද්වේෂය තියෙනවා.
තමගේ ජීවිතය සන්තරපණය කරන්න තියෙන ආසාව. එතකොට ඒක තවත් කෙනෙකුට අයිති වෙනවට තියෙන දේශය තමන් සතු කර ගන්නවා. අන් කෙනෙක්. හැබැයි තමන් සතු කර ගන්නවා තවත් කෙනෙකුට අයිතිය තියෙන කෙනෙක්. එතකොට දේශය එතන එන්නේ. ලෝභයයි දේශයයි අකුසල මූලයයි. එයි මෝහය එතන තියෙනවා. ඒකේ විපාක්‍ය නොදන්න නිසා, මුලාව නිසා, රැවටීම නිසා, අනවබෝධය නිසා ඒ ලෝභයටයි දේශයටයි ඉඩ දීලා තියෙනවා. එහෙනම් අකුසල් මුල්ද? කාමීච්ඡාචාරය අකුසලයක්. බොරු කීම අකුසලයක්. ඇයි? බොරුවක් කියන්නේ තවත් කෙනෙකුට රිදවන්න. තවත් කෙනෙක් අපහසුතාවයට පත් කරන්න. තමන්ගේ ජීවිතේ බොරුවක් කියලා තමන්ගේ ජීවිතය රැකගන්න. එතන තියෙන ලෝභයයි. කරුණාවෙන් මෛත්‍රියෙන් බොරු කියන්න බෑ. මේ ලෝකේ කිසි කෙනෙක් කරුණාව මෛත්‍රිය නම් සිත තුළ පෙරපදියම් වෙලා තියෙන්නේ. සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. එයාට බොරු කියන්න බෑ. බොරු කියන දේශේන. අනිවාර්යෙන් අමනාපය තරහව දේශයත් එක්ක තමයි බොරුව ක්‍රියාත්මක වෙන්නේ. වචනය වැරදි ආකාරයට පරිහරණය කරන්න. ලෝභයයි දේශයයි ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ කවුද? මෝහයයි. කර්මය කර්මඵලවත් දන්නේ නැහැ. කම්මස්සකත සම්මාදිට්ඨියවත් නැහැ. ඒ නිසා එහෙනම් එතන තියෙන මෝහයයි. ලෝභයට දේශයට ඉඩ දුන්නේ මෝහයයි. එහෙනම් ලෝභයක් තියෙනවා, දේශයක් තියෙනවා, මෝහයක් තියෙනවා. කේලමක් කියන්නේ කරුණා මෛත්‍රී සහගත සිතකින් බෑ. ඒකට අනිවාර්යෙන් දේශයක් එනවා. තමන්ගේ ජීවිතය රැක ගන්න කේලමක් කියලා අන්නයි බිඳවල තමන්ගේ ජීවිතය රැක ගන්න ආරක්ෂා කර ගන්න. එතන තියෙන ලෝභයයි. එතකොට තව කෙනෙක් බිඳවල යම් සතුටක් ලබන්න බිඳවන්න සිතවිලක් කියන දේශයත් එක්ක. එහෙනම් ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දුන්නේ ඇයි? මෝහය නිසා. කම්මස්සගත සම්මාදිට්ඨියවත් නැහැ. කර්මය කර්මඵලවත් දන්නේ නැහැ. හොඳ නරකවත් දන්නේ. පව්පින්වත් දන්නේ. කුසල අකුසලවත් දන්නේ. එරට කියන්නේ බාලයෝ කියලා. දන්නවනේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. බාලයෝ ඇසුරු කරන්න එපා කිව්වා. කවුද මේ බාලයෝ? මෙන්න මේ දස අකුසල් කරන අය බාලයෝ. ලෝභයයි දේශය අධිකය බාලයෝ. එතන මෝහයක් තියෙනවා. එලා නිරන්තරයෙන් අකුසලයට බරයි. එය ආශ්‍රය කරන්න එපා කිව්වා. පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයෝ කිව්වේ කවුද? අන්න අකුසල වලින් වැළකීලා කුසල පක්ෂේ සිත හරවනවා. සිත පවත්වන කුසල පක්ෂේ. හරවන සිත කුසලයට. අකුසලයට යන්න නොදී. කුසලයට හරවන්නේ පණ්ඩිතයෝ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. එයාලා ගාව තියෙන්නේ අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. එලා වාශ්‍රය කරන්න. පූජාච පූජනීයන. ඒගොල්ලෝ පිළිය යුත්තෝ. පුදන්ට. ඒතම් මංගල මුත්තමන් ඒක යහපතයි කිව්වා. මංගල කියන්නේ යහපත. ඒ දේ නම් යහපතයි. එහෙනම් කේලම් කියන්නේ ලෝභය, දේශය, මොහය නිසා. අකුසලයේ දන්නා අකුසල මූලය දන්නවා. කුසලයේ දන්නා කුසල මූලය දන්නවා. සම්මාදිට්ඨි. පරුෂ වචන කතා කරන්නේ නැහැ කරුණා මෛත්‍රියෙන් මේ ලෝකේ කිසි කෙනෙක්. පරුෂ වචනේ බැනවදින්න නියත වශයෙන්ම ද්වේෂයන්නේ. දේශසහගත සිතුවිල්ලක් එන්න ඕනේ. පරුෂ වචනේ බැනවදින්න තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, රැකගන්න, ජීවිතය පෝෂණය කරන්න. තවත් කෙනෙකුට පරුෂ වචනේ බැනවදින්න. තමන්ගේ ජීවිත ආශාව නිසා. ඒ ආශාවට කිව්වේ ලෝභය කියලා. අර පරුෂ වචනෙන් බැනවදින්නේ දේශයත් එක්ක. ඒ දෙකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ කවුද? මෝහයයි. මුලාවයි, රැවටීමයි, අනවබෝධයයි. කර්මේ කර්මඵල තේරෙන්නේ නැහැ. කම්මසගත සම්මාදිටි නැහැ. ඒකේ විපාකය දන්නේ නැහැ. එහෙනම් අකුසලයේ දන්නවා, අකුසල මූලය දන්නවා. ඒයින් වළකිනවා. ඒක කුසලයයි. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ සිත තුළ අලෝභය. තමගේ ජීවිත ආසාවක් නැහැ. කරුණා මෛත්‍රිය සිත තුළ ක්‍රියාත්මකයි.
එතන තියෙන ප්‍රඥාව හේවත් අමෝහයයි. එහෙනම් අකුසලයේ දන්න අකුසල මූලයේ දන්න. කුසලයේ දන්න කුසල මූලයේ දන්න. මහණෙනි සම්මාදිටි. රාගය එතකොට රාගය ප්‍රහීන කරනවා. ඒ කියන්නේ ඇලෙන සිත. එතකොට තමන්ගේ ජීවිත ආශාව නැත්තම් තමන්ට රාගය අවසන්නේ. ඒතර අකුසල් දැන් සිද්ධ කරන්න මං පෙන්නවා ලෝභයයි ද්වේෂයයි. යපටිගේ අවසන්. එයි කුසලයට සිත හරවලා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ අලෝභයයි අද්වේෂයයි අමෝහයයි. එහෙනම් පටිගේ අවසන්. රාගානුස්සය අවසන්, පටිඝානුස්සය අවසන්, දිට්ඨිය අනුස්සය, දිට්ඨිය අවසන් කරනවා. එයි එයා මම මගේ කියලා ගන්නෑ. එයා දකින මේව වැරදි සිතුවිලි හැටියට. නරක සිතුවිලි හැටියට අකුසල් සිතුවිලි දකිනවා. හොඳ සිතුවිලි හැටියට දකින්නේ කුසල් සිතුවිලි. එතකොට එයා දකින මේක සිතුවිල්ලක් විතරයි. කෙනෙක් නැහැ, පුච්චලයක් නැහැ, මේ සිතුවිලි විතරයි. මේ සිතුවිලි තමයි මේ අපේ මනස විනාශ කරන්නේ. වැරදි ආකාරයට හසුරවන සිතුවිලි අපේ මනස විනාශ කරනවා කියලා එයා දකිනවා. එයා මම මගේ කියලා ගන්නෙ. එයා දිට්ඨිය අවසන් කරනවා. ඒතර රාගය අවසන් නම්, ද්වේෂය අවසන් නම්, දිට්ඨියත් අවසන් නම් දැන් අවිද්‍යාව මොනතරම් දුරට අවසන්ද? වැඩකට නැති හිස් වචන කතා කරනවා. අර්ථයක් නැහැ, තේරුමක් නැහැ. කිසි වටිනාකමක් නැති වචන කතා කරනවා. ඒ කතා කරන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න තියෙන ආශාව නිසා. ඒ ලෝභයයි. ඒ වැඩකට නැති අර්ථයක් නැති වචන කතා කරන්නේ අමනාපය, තරහ, ද්වේෂය. එතන ක්‍රියාත්මකයි. ඒ දෙකට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ මෝහයයි. එයි එයාට තේරෙන්නේ නැහැ, එයාට වැටහෙන්නේ නැහැ, එයාට අවබෝධ නැහැ මේවා අකුසල් කියලා. ඒකේ විපාකය දන්නේ. එහෙනම් එයින් වළකිනවා. එයින් වළකෙප්පහම කුසල්. මේ කරුණු 7 කර්මපත හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම. ඔකට කියන්නේ චේතනා කියලා. චේතනා කියන්නේ කර්ම. ඔය 7 කර්ම නියත වශයෙන්. ඒ කර්ම වලට උදව් කරන එක තමයි ලෝභයයි, ද්වේෂයයි, මොහයයි. ඒ කර්ම වලින් වළකිනවා. යමෙක් සිත ආරක්ෂා කරගන්නවා, රකින්නවා, ඒකෙන් වළකිනවා. ඒ වළකින්න නියත වශයෙන්ම උපකාර කරනවා අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. එහෙනම් කර්මපත බවට පත් වෙන්නේ කරුණු 7යි. ඒ කර්මපත බවට පත් කරගන්න උදව් කරන්නේ කර්ම 3යි. ତර කර්මපත කුසලයට අරහතෙන් වෙන්වීම කුසලයයි. ඒ කුසලය සිතට උපකාර කරන්නේ අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. අකුසල් සිතට උපකාර කරන්නේ ලෝභයයි, ජීවිත ආශාවයි, අමනාපයයි, තරහයි, මුලාව, රැවටීම. ඔය සෑම දෙකකටම විපාකයක් තියෙනවා. කුසලයටත් විපාකයක් තියෙනවා. අකුසලයටත් විපාකයක් තියෙනවා. අකුසලේ විපාක නම් දුක්. හයි. ප්‍රාණඝාත කුසලේ විපාක නිරේ ප්‍රතිසන්දි මනුස්ස ලෝකයට આવත් අඩු වයසෙන් මැරෙනවා. විපාක. අදත්තා දානේ හොරකම් කිරීමේ විපාක නිරේ උපදින්න ඕනේ. මනුස්ස ලෝකයට આવත් අංග විකලයි. වැරදි කාම සේවනයන් කිරීමේ විපාක ස්ත්‍රියක් නම් කවදාවත් ස්ත්‍රීත්වයෙන් මිදෙන්නේ. බුදු කෙනෙක්ගෙන් බණ අහලා අරිහත්ත්වයට යන්නේ ස්ත්‍රියක් වශයෙන්මයි. ඒ කාලේ අතරතුර අනන්ත අප්‍රමාණ නපුංසක වෙලා උපදිනවා. පුරුෂයෙක් නම් ඒ වැරදි කාම සේවනය, පුරුෂයෙක් නම් ඊගාව භවෙන් නියත වශයෙන් නපුංසක. එහෙනම් බලන්න කර්මයට විපාකයක් තියෙනවා. වලකිනෙක් අයට විපාකයක් තියෙනවා. ප්‍රාණඝාතය නොකරන අයට නිරේ උපදින්නේ මනුස්ස ලෝකයට ආව දීර්ඝායුෂ විඳිනවා. නැද්ද ලෝකේ? කර්මය අපට පේන්නේ. කර්මය ඇහැට දැర్శණය වෙන එකක් නෙමෙයි. කර්මය කියන එක මනසට දැర్శණය වෙන එක.
හැබැයි කර්මයේ ඵලය හැට දකින්න පුළුවන්. කර්මයේ ඵලය හැට දැක්ක හැකි. ඒ තමයි අර ප්‍රාණඝාතය කරන පුච්චලේ අඩු වයසෙන් මැරෙනවා ඒක හැට දැක්ක හැකි. දීර්ඝ කාලයක් ජීවත් වෙන ප්‍රාණඝාතය නොකරන කෙනා දීර්ඝායුෂ වින්දනය කරන එක හැට දැක්ක හැකි. හැබැයි හේතුව අදෘශ්‍යමානයි. හේතුව තමයි කර්මය. ඒක පේන්නේ හැට. කර්මයේ ඵලය දැක්ක හැකි හැට. අර හොරකම් කරන පුච්චලයා නිරේ උපදින්න ඕනේ මනුස්ස ලෝකයට આવත අංග විකලයි. ඇහැට දකින්න පුළුවන් අංග විකල බව. ඒකේ හේතුව දකින්න බෑ. ඒකේ හේතුව මනසින් දකින්න ඕනේ. සම්මා දිට්ඨි. හේතුව මනසින් දැක්කා. සම්මා දිට්ඨි. එහෙනම් ඒකෙන් වැළකුණු පිච්චරයගේ අතපය හතර ඉන්ද්‍රියන් ඇස කන නාස් ශරීරය මේවා ඊටාත්ම හොඳින් පිහිටලා තියෙනවා. ඒක ඇහැට දැක්කේ. මනසින් දකින්න ඕනේ කර්මයයි. කර්මය මනසට පේන්නේ. අන්න කම්මස්සගත සම්මා දිට්ඨි කිව්වේ ඒකයි. දිට්ඨි කියන්නේ දකින්නවා. සම්මා කියන්නේ නිවැරදි ආකාරයට දකිනවා. කම්මස්සගත කර්මයට අනුරූපයි කියන කාරණේ. ତර අකුසලයේ විපාක වශයෙන් කාම මිත්‍යාචාරය නපුංසකයි ලෝකේ කොච්චරින් අනන්ත ප්‍රමාණයි ඉන්නවා. ඇයි ඒගොල්ලන් හැමුනේ? එතකොට ඇහෙන් දකින්න පුළුවන්. කර්මයේ විපාක කර්මය ඇහැට පේන්නේ. ඒක මනසින් දකින්න ඕනේ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨියයි. මනසින් දකින්නේ. බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන වැඩකට නැති හිස් වචන කතා කරන උපදින්න ඕනේ නිරේ. මනුස්ස ලෝකයට આવොත් ගොළු බිහිරි. කතා කරන්න බෑ කන් ඇහෙන්නේ. එතකොට ඒක ඇහෙන් දකින්න පුළුවන්. ගොළු බිහිරි පුච්චරයා. එයාට කතා කරන්න බෑනේ. කන් ඇහෙන්නෙත් නෑ නේ. ඒ පුච්චල ඇහෙන් දකින්න පුළුවන්. හැබැයි ඒක හේතුව ඇහෙන් දකින්න බෑ. ඒක හේතුව මොකක්ද? හේතුව කර්මයයි. එහෙනම් ඒකෙන් වැළකීලා ඉන්න පුච්චලයා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ, වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. ඒ වැළකීලා ඉන්න පුච්චලයා උපදින සුගතිවල මනුස්ස ලෝකයට આવත් කතා කරන්න පුළුවන් කන් ඇහෙනවා. එතකොට කම්මස්සගත සම්මා දිට්ඨිය එතන තියෙනවා. කර්මයට අනුකූල බව නිවැරදිව දකිනවා. ඒකයි කම්මස්සගත සම්මා දිට්ඨිය කියන්නේ. හැබැයි ඒක දකින්න තියෙන මනසින්. හේතුව අදෘශ්‍යමානයි. ඒ කර්මය. එහෙනම් කර්මය මනසින් දැක්කේ හැකි කර්මයේ විපාක ප්‍රතිඵල එහෙන් දැක්කේ හැකි. ඉතින් බලන්නකො මේ හොඳට පෙන්නලා දීලා තියෙනවානේ. මනුස්ස ලෝකේ හොඳට දැසින් බලන්න මනසින් බලන්න. එයි බලන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් බලන්න පුළුවන්. අනිත් එක මනසින් බලන්න පුළුවන්. අන මනසින් බලන එකට තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ. එයා නිවැරදිව දකින කර්මයට අනුරූපව මේ ආකාරය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට එයා එකෙන් වළකිනවනේ. එයා දන්නවා මම මේ දේ කළොත් මට මේ දේ වෙනවා කියන එක. නිවැරදිව දැකලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එයා උපදින්න ඕනේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ කියන්නේ අපායක්. නිරය, තිරිසන්, പ്രേත, අසුර සතර අපාය. තිරිසන් ලෝකේ උපදින්නේ ගොඩක් දුරට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය. එකෙන් ඒතර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය තිරිසන් ලෝකේ උපදින්නේ බැරි වෙලා මනුස්ස ලෝකයට ආවොත් මන්ද බුද්ධිකයි. ඒක උම්මත්තකයි. ඒ අයලා එහෙන් දකින්න පුළුවන්. හේතුව එහෙන් දකින්න බෑ. හේතුව මනසින් දකින්න. හේතුව මනසින් දකින්නවද? ඒ කම්මස්සගත සම්මාදිට්ඨියයි. කර්මයට අනුරූපවයි. ඒතර කර්මය පේන්නේ මනසට. කර්මයේ ප්‍රතිඵලය, කර්මයේ විපාකය පේනවා ඇහැට. ඇයි මේ ටික තේරෙන්නේ නැත්තේ? බලන්න. එහෙනම් යම් කිසි කෙනෙක් එකෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ හොඳ සිහියෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා. මනස විකෘති කරගන්නේ මත් වෙන්නේ. එයා උපදින සුගතියක මනුස්ස ලෝකයට આવොත් හොඳ ඥානවන්තයි. බුද්ධිමත්. ස්ථාන නෝචිත ප්‍රඥාව තියෙන යාට. ස්වභාවයෙන්ම උප්පත්තියෙන්. ඒ නැද්ද හිමයි? ඇයි මේ? ඒතර එහෙන් දකින්න පුළුවන්. මොකද්ද? කර්මයේ විපාක. කර්මය හැට දකින්න බෑ. කර්මය මනසින් දකින්නේ. ඒතර මනසින් දකින්න එකට තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ.
නිවැරදි දර්ශනේ මනසින් දකින්නේ. එහෙනම් කම්මස්සකත සම්මාදිට්ඨිය. වත් තියනවද අපිට? තව ඉදිරියට යන්න තියෙන ගොඩක්. සම්මාදිට්ඨියෙන් තව ගොඩක් ඉදිරියට යන්න තියෙන මේ අවම වශයෙන් තියෙන එකක් ගැන කතා කරන්නේ. අඩුම වශයෙන් තියෙන එක. ඒකවත් නැත්තම් අපි මිනිස්සුද? කම්මස්සකත සම්මාදිට්ඨියවත් නැත්තම්. එහෙනම් දැන් දකින්න. වලකිනවද සුගතියක උපදින්නේ? මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීච්ඡාචාරය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වලකිනවද? සුගති වල උපදින්නේ. මනුස්ස ලෝකයට આવොත් එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම දීර්ඝායුෂ විඳිනවා. හොරකමෙන් වැළකීම ඉන්ද්‍රියන් සම්පූර්ණව දෙනවා. කාමීච්ඡාචාරයෙන් වැළකීම ඒ භව රූපයන් ඊ타ත්ම ප්‍රසන්න හොඳින් පවතිනවා. ඊ타ත්ම නිවැරදිව පවතිනවා. එතකොට බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම. ඒතර ඒවෙන් වලකිනව නම් එයාලට හොඳට කතා බහ කරන්න පුළුවන්, හොඳට කන් ඇහෙනවා. ආයුෂ තියෙනකම්ම හොඳට කතා කරන්න පුළුවන්, කන් ඇහෙනවා. ඒතර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් හොඳ සිහි බුද්ධිය උපදිනවා. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි ක්‍රියාත්මක වෙන. අර කර්මයන් කරනවද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා ඇවැත්නි. යමෙක් අකුසලයේ දන්නවා, අකුසල මූලය දන්නවා. කුසලයේ දන්නවා, කුසල මූලය දන්නවා. ඒකයි මං කිව්වේ. එහෙන් දකින්න පුළුවන් ඵලය. මනසෙන් දකින්න පුළුවන් හේතුව. හේතුව මනසෙන් දකින්න ඕනේ. දැන් බැරිද දකින්න? පුළුවන්. එහෙනම් අකුසලයේ දන්නවා, කුසල මූලය දන්නවා. මානෙනිය සම්මාදිට්ඨිය. නිවැරදිව. ඒතකොට නිවැරදිව යා දකින්න. සම්මාදිට්ඨිය. එහෙනම් එයා රාගය අවසන් කරනවා. එයා ඇලෙන සිත දුර්වල කරනවා. රාගය කියන්නේ ඇලෙන සිත. එයා ඇලෙන සිත එයා දුර්වල කරනවා. එයා ද්වේෂය. මං කියවා දැන් මේ සියලුම කර්ම කරන්න ද්වේෂය මූලික වෙන්නේ. ඒතර ආසාව මූලික වෙන්නේ. ආසාවට තමයි රාගය කිව්වේ. ඒතර ද්වේෂය දුරු කරලා තියෙන්නේ. ආසාව දුරු කරලා තියෙන්නේ. ඒතර රාගය දුරු කළා රාගය අවසන් කරනවා. ද්වේෂය දුරු කළා ඒ වෙනකොට කරුණා මෛත්‍රිය වඩලා එයා ද්වේෂය දුරු කරනවා. මම මගේ කියන සිතුවිල්ලෙන් එයා මිදෙනවා. දික්තිය අවසන් කරනවා. ඒ අනුව අවිච්ඡේදව අවසන් කළා. එයා මේ භවයේදී මරිහත්ත්වයට යනවා. කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මේ පළවෙනි කාරණේ අරන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා මේ එවත් සාරිපුත්‍රයනි මේ ওই ක්‍රමය හැර තවත් ක්‍රමයක් තියෙනවද? යම් කෙනෙක් සම්මා දිට්ඨියට එන්න, ඒ දර්ශනය ඍජු වෙන්න, ಗುಣ දැනගෙන පහදින්නට තවත් ක්‍රමයක් තියෙනවද? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? යමෙක් ආහාරය දන්නවා. ආහාරේ හේතු දන්නවා. ආහාර නැති කිරීම දන්නවා. නැති කිරීමේ මාර්ගය දන්නවා. මේ ආකාරයෙන්ොත් කෙනෙක් සම්මාදිට්ඨිය. එයාගේ දිට්ඨිය ඍජු වෙනවා. එයා ගුණ දැන පැහැදෙනවා. එයා සද්ධර්මයට බැසගත් කෙනෙක් වෙනවා. ඒ අනුව ඔහු රාගය අවසන් කරනවා. ඔහු ද්වේෂය අවසන් කරනවා. ඔහු මගේ කියන දිට්ඨිය අවසන් කරනවා. ඔහු අවිත්‍යාව අවසන් කරලා ඔහු මේ භවයේම අරිහත්ත්වයට යනවා. මොකද්ද? ආහාරය දන්නවා. ආහාරේ හේතු දන්නවා. ආහාර නැති කිරීම දන්නවා. නැති කිරීමේ මාර්ගය දන්නවා. හැබැයි මේ ලෝකේ ආහාර හතරයි. මොනවාද ආහාර හතර? කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ආහාර හතරයි. මේ ආහාර හතරටම එකම හේතුවයි එවත්නි තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාවගේ ශේෂයක් ඉතිරි නැතුව අවසන්ද මහණෙනි ඒ ආහාර නිරෝධයයි. ඒ ආහාර නිරෝධ කරන ප්‍රතිපදාව ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් එවත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මේ සමාධිටි සමා සංකප්ප සමා වාචා සමා කම්මන්ත සමා ආජීව සමා වායාම සමා සති සමා සමාධි. මහණෙනි මේ ආහාර නිරුද්ධ කිරීමේ මාර්ගය. එහෙනම් ආහාරය මොකක්ද? කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. එවත්නි උපදින්න ඉන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් මේ ආහාර හතරම ඕනි. උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් මහණෙනි මේ ආහාර හතරයි. ඒතර උපදින්න ඉන්න සත්‍යයටත් ආහාර ඕනේද? ඔව්. ඒ කොහොමද? දැන් කබලින්කාර ආහාර. දැන් කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ අපි ඔය කැලි කැලි වලට කඩලා ගන්නේ. අපි හපලා ගිලින්නේ. ඒ තමයි කබලින්කාර ආහාර. සියලු සත්‍යම ආහාරයෙන් යපෙන්නේ. එහෙනම් කබලින්කාර ආහාර කියන්නේ අපි කැලි කැලි වලට කඩලා ගන්න ආහාරය. කබලින්කාර ආහාර. ඒතර මේක උපදින්න ඉන්න සත්‍යයට කොහොමද ප්‍රයෝජන වෙන්නේ? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේක උපදින්න ඉන්න සත්‍යයටත් ඕනේ. උපන්නා වූ සත්‍යයටත් ඕනේ. දැන් උපදින්න ඉන්න සත්‍යයට කොහොමද මේ කබලින්කාර ආහාරය උපකාර? මෙන්න බලන්න කොහොමද කියලා. උපදින්න ඉන්න සත්‍යයට මේ කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ. යම් කිසි කෙනෙක් උපදින්න එක්ක අණ්ඩජ, එක්ක ජලාබුජ, එක්ක සංසේදජ, එක්ක උපපාතික. දැන් අපි ගමු මිනිස්සු. දැන් මිනිස්සු ආවේ ජලාබුජ. අණ්ඩජ නෙමෙයි. අණ්ඩජ කියන්නේ බිත්තරයක් ඇතුලේ. ජලාබුජ කියන්නේ මව් කුසක් වේද මහක් උපකාර කරගෙන. සංසේදජ කියන්නේ කුණු කාණු පල් වතුර. ඕපපාතිකව කියන්නේ සියලු ඉන්ද්‍රියන්ගෙන් සම්පූර්ණ ඕපපාතිකව පහළ වෙන අය. අපි ආවේ ජලාබුජ. දැන් කබලින්කාර ආහාරය කොහොමද මේ ජලාබුජ සත්‍යයන්ට උපකාර වෙන්නේ? මේ මනුස්ස කුසයක නැත්නම් මිනිස් කුසක ප්‍රතිසන්දි ගන්න. ඒ ආහාරය අවශ්‍ය කරන්නේ මවට හා පියාට. මව ගන්න ආහාරයෙන් සකස් වෙනවා ස්ත්‍රී ඩිම්බ කියලා එකක්. පියා ගන්න ආහාරයෙන් සකස් වෙනවා පුරුෂ ශක්‍රාණු කියලා එකක්. ඒක මව්පිය දෙන්නගේ සම්බන්ධය නිසා ගර්භාෂයේ යුක්තාණුවක් බවට පත් වෙනවා. හරිද? ତොර මව ආහාරය ගත්තේ නැත්නම් ස්ත්‍රී ඩිම්බ සකස් වෙන්නේ නැහැ. පියා ආහාර ගත්තේ නැත්නම් පුරුෂ ශක්‍රාණු සකස් වෙන්නේ නැහැ. එහෙනම් ගර්භාෂයේ මේ දෙක සම්බන්ධ කරන්න බෑ. එහෙනම් මව ගත්ත ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බත් පියා ගත්ත ආහාරයෙන් පුරුෂ ශක්‍රාණු සකස් වෙනවා. ඒ කබලින්කාර ආහාරයයි. දැන් සකස් වෙච්ච දේ ඒ ආහාරයෙන් සකස්. එතකොට අපි දන්නවා ආහාරය සතර මහා ධාතු. එතකොට සකස් වෙච්ච ස්ත්‍රී ඩිම්බත් පුරුෂ ශක්‍රාණු සතර මහා ධාතු. එයින් තමයි අර යුක්තාණුව නිර්මාණය වුනේ. මවගේ ගර්භාෂයේ යුක්තාණුව. දැන් එතකොට උපදින්න සැරසෙන්නා වූ පුච්චලයට දැන් ඕනේද නැද්ද? ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණු තුනක එකතුවක් තමයි සත්‍යයේ පහළවීම. කරුණු දෙකක එකතුවකින් සත්‍යය පහළ වෙන්නේ නැහැ. කොහොමද? කරුණු තුනක එකතුවක්. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනි. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනි. එතකොට සකස් වෙන්නේ ගර්භාෂයේ යුක්තාණුවයි. චුති ප්‍රතිසන්දි. චුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥාණය තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් කබලින්කාර ආහාරය උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් ඕනද නැද්ද? අදට තේරුම් ගන්න ගැඹුරු කාරණයක්. එහෙනම් උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාට අර මව්පිය දෙන්නගේ සම්බන්ධයෙන් නුනොත් එයාට බැස ගන්න බෑ. එහෙනම් ඒ මව්පිය දෙන්නගේ සම්බන්ධයට උපකාර වුණේ කබලින්කාර ආහාරයෙන් නෙමෙයිද? එහෙනම් උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාට එතන ඉඳලා ප්‍රතිසන්දිය ගත්ත තැන ඉඳලා මාස 8ක් 9ක් යනකම් මව ගන්න ආහාරයෙන් දරුවා යපෙනවා. එහෙනම් මව ගන්න කබලින්කාර ආහාරය. ඒතර උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන මේ කබලින්කාර ආහාරයයි. නැත් හොඳට බලන්න.
අනිත් එක ස්පර්ශ ආහාරය. ස්පර්ශය කියන්නේ සම්බන්ධය. ඇහැට රූප ස්පර්ශ වෙනවා, දන්නවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා, දන්නවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට පහස ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒතර දැන් මෙතනදී සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නැත්නේ. උපදින්න සැරසෙන්නා වූ පුච්චරයටත් මේ ස්පර්ශය ඕනේ. ඒක කොහොමද? උපදින්න සැරසෙන්න ලෑස්ති වෙන පුච්චරයට මේ ස්පර්ශය. අර මවගේ ගර්භාෂයේ සකස් වෙච්ච යුක්තාණුව දියරයක් එක ගලාගෙන යනවා. ඒකේ තමයි ස්පර්ශ වෙන්නේ ප්‍රතිසන්දි විඥාණය. ඒ යුක්තාණුවේ ස්පර්ශ වෙන ප්‍රතිසන්දි විඥාණය කර්ම වේගයත් එක්ක. ඒ කර්ම වේගයත් එක්ක යුක්තාණුවේ මේ ප්‍රතිසන්දි විඥානයේ ස්පර්ශ එනං උපදින්න සැරසෙන්නා වූ පුච්චරය ස්පර්ශය අවශ්‍යද? උපන්නා වූ පුච්චරයට දැන් කිව්වේ ඒකයි. එනං උපන්නා වූ පුච්චරයටත් ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැතුව ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ. ඒ පිළිබඳව සිතක් හදාගෙන එතන ඉඳලා කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය නිසා තමයි විඳින්නේ. එහෙන් ස්පර්ශය නිසා තමයි හඳුනාගන්නේ. එහෙන් ස්පර්ශය නිසා තමයි ඒ සිතුවිල්ල බලවත් කරලා දෙන්නේ. වේදනා, සංඥා, සංකාර කියන ධර්මතාවයන් තුනටම ස්පර්ශය ප්‍රත්‍යයයි. උපන්නා වූ සත්‍යයට. එහෙනම් කනින් ශබ්දහන හැදෙනවනි සිතක්. ඒතර ශබ්දය කර්ණ තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශය. විඳීමටත් කනෙන් විඳින්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි. පස්සපච්චය වේදනා. පස්සපච්චය සංඥා. පස්සපච්චය චේතනා. සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. වේදනා, සංඥා, චේතනා තුනටම ස්පර්ශය ප්‍රත්‍යයයි උපන්නා වූ සත්‍යයට. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට දැන් පෙන්වන්නේ ඉස්සෙල්ලා. එන ස්පර්ශය. එතකොට මේක ආහාරයක්ද නැද්ද? මේක ආහාර සතරක්. මේ ආහාර හතර මුළු සසරටම උපදින්න ඉන්න පුච්චරයටත් උපන්නා වූ පුච්චරයටත් නියත වශයෙන්ම උපකාරයි. එහෙනම් නාසයයි ගන්ධයයි නිසා සිතයි කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා තමයි විඳීමේ සිත උපන්නා වූ සත්‍යයට. ස්පර්ශය නිසා සංඥාව, ගාන සම්පස්සජා සංඥා. ස්පර්ශය නිසා වේදනාව, ගාන සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා චේතනා. ඒත් ස්පර්ශය චේතනාවට ප්‍රත්‍යයයි. එහෙනම් උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශය ආහාරයක්ද? ඔව්. නැත්තම් පවත්වන්න බෑ. නැත්තම් පවතින්නේ. පවත්වන්න බෑ. අපි මේ ධර්මයන් දේශනා කරන අවස්ථාවේදී පුච්චරිය ගැන කතා කරන්නේ. අර ඉස්සෙල්ලා කර්මය ගැන නම් කතා කරනකොට අපි කතා කරා පුච්චරිය ගැන. හැබැයි දැන් මෙතන ඉඳලා මේ ආහාර ගැන කතා කිරීමේදී පුච්චර ගැන කතා කරන්නේ. ඇයි? ප්‍රතිසන්දි විඥානය බැසගත්තා. එතන ඉඳලා මේ සිදුවෙන ක්‍රියාව. ඒතකොට කබලින්කාර ආහාර කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. ජීවා සම්පස්ස දිවට බාහිර රස්ය දෙක නිසා සිතක් කර්ණ තුන එකතු කළ ස්පර්ශය. ජීවා සම්පස්සජ වේදනා. ඒතර පැවැත්මේදී පස්සේ ස්පර්ශය ප්‍රත්‍යය විඳීමට. ජීවා සම්පස්සජ සංඥා හඳුනා ගැනීමට ස්පර්ශය ප්‍රත්‍යයයි. ජීවා සම්පස්සජ චේතනා කර්ම සකස් වෙන්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි චේතනාවට. එහෙනම් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? ඔව්. කාය සම්පස්ස. කාය බාහිර පහස දෙක නිසා සිත. කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි. කාය සම්පස්සජ වේදනා. මේ උපන්නා වූ සත්‍යයට ස්පර්ශය ප්‍රත්‍ය වෙන හැටි කියන්නේ. එහෙනම් උපන්නා වූ සත්‍යයට කාය සම්පස්සජ වේදනා. කාය සම්පස්සජ සංඥා. කාය සම්පස්සජ චේතනා. එයා විඳිනවද? ඒත් ස්පර්ශය නිසා. එයා කයෙන් යම් දෙයක් හඳුනා ගන්නවද? ඒත් ස්පර්ශය නිසා. එයාගේ සිත යම් ආකාරයක කය නිසා බලවත් වෙනවද? ඒත් ස්පර්ශය නිසා. එහෙනම්
උපදින්න ඉන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයට මනෝ සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා සංඥා, මනෝ සංපස්සජා චේතනා. මනෝ සංපස්ස මනසයි අරමුණයි දෙක නිසා සිත. කර්ණ තුන එකතු කර ස්පර්ශයයි. ස්පර්ශය නැත්තම් කර්ණ තුන එකතු කරන්න බෑ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයයි මනසින් විඳින්න. මනෝ සංපස්සජා වේදනා. මනසින් හඳුනා ගන්න මනෝ සංපස්සජා සංඥා. මනස මූලික වෙලා සිත බලවත් වෙන්න මනෝ සංපස්සජා චේතනා. එහෙනම් ස්පර්ශය ප්‍රත්‍යද විශේෂ ආහාරයක්ද? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් විශේෂ ආහාරයක්. මහණෙනි මෙන්න ආහාරය. එතකොට ඇවැත්නි ආහාරය දන්නවා. ආහාරයේ හේතු දන්නවා. ආහාර නැති කිරීම දන්නවා. නැති කිරීමේ මාර්ගය දන්නවා. ඔව් සම්මාදිට්ඨි. ඔව් සම්මාදිට්ඨි. එහෙනම් ස්පර්ශය එතකොට උපදින්න සැරසෙන පුච්චලයාටත් උපන්නා වූ සත්‍යයටත් උපකාරයි. ප්‍රත්‍යයයි සහයෝගය දෙනවා. ඊගාවට තියෙනවා මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය. ඒ මොකද්ද? මනසේ සකස් වෙනා වූ චේතනාව. දැන් මේක තමයි අපි සියලු දෙනාම මේ භවයට අරගෙන යන්නේ. මේ ධර්මතාවය නැත්තම් භවයට තවත් අලුත් භවයකට සම්බන්ධ කරන්න බෑ වර්තමාන භවය. තවත් භවයකට සම්බන්ධ කරන්න නම් නියත වශයෙන්ම මේ මනෝ සංචේතන ආහාරය ඕනේ. මනසේ සකස් වෙනා වූ චේතනාව. චේතනාව කියන්නේ කර්මයයි. එහෙනම් දැන් කර්මය අනුව එතකොට උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාට කර්මය ඕනේද? නැත්තම් කොහොමද වෙන්නේ? උපදින්න ලෑස්ති වෙන පුච්චලයාටත් කර්මය ඕනේ. උපන්නා වූ සත්‍යයට උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ජනක කර්මය. ප්‍රතිසන්දි ආරම්භ දෙන්න. ජනක කර්මයක් ඕනි. ඒ කියන්නේ තවත් භවයකට සම්බන්ධ කරන්න නම් ජනක කර්මයක් ඕනි. ජනක කියන්නේ තවත් භවයක් සම්බන්ධ කළාද. ඒන් කර්ම 29ක් තියෙනවා. ප්‍රතිසන්දියක් ආරම්භ දෙන්න පුළුවන් කර්ම 29ක් තියෙනවා. කුසල කර්ම 17ක්, අකුසල 12ක්. කුසල් සිත් 17ක් හා අකුසල් සිත් 12ක්. අකුසල් 12ම කරන්නේ අකුසල කර්ම. කුසල් සිත් වලින් කරන්නේ කුසල කර්ම. ඒ කොහොමද? මේ මානසික සකස් වෙනා චේතනාව, මනෝ සංචේතන ආහාරය. කාමාවචර මහ කුසල් සිත් 8යි. රූපාවචර කුසල් සිත් 5යි. අරූපාවචර කුසල් සිත් 4යි. මේ ජනක කර්මය මේ කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් කර්ම. මහ කුසල් සිත් 8. රූපාවචර කුසල් සිත් 5 රූපාවචර ධ්‍යාන. අරූපාවචර කුසල් සිත් 4 අරූපාවචර ධ්‍යාන. කාමාවචර මහ කුසල් සිත් 8 සුගති ප්‍රතිසන්දි. දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකය. ඒතර 17යි. අකුසල් සිත් 12යි. අකුසල් සිත් 12න් තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය. එනම් මේ සිත් 29ට තමයි කර්ම සිත් කියන්නේ. කර්ම සිත් කියන්නේ මනසේ සකස් වෙනා වූ චේතනා ආහාරයක්. උපදින්න සැරසෙන්නා වූ පුච්චලයට. හා උපන්නා වූ පුච්චලයට. දැන් උපන්නා වූ පුච්චලයට දැන් ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය කරන් දුන්නා. ඒ කියන්නේ සෝමනස්සහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික සෝමනස්සහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික උපේක්ඛාසහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික උපේක්ඛාසහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික. අතයි මහ කුසල් සිත් 8. රූපාවචර කුසල් සිත් 5යි. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගත සහිත පළවෙනි ධ්‍යානය. විචාර ප්‍රීති සුඛ ඒකග්ගත සහිත දෙවෙනි ධ්‍යානය. ප්‍රීති සුඛ ඒකග්ගත සහිත තුන්වෙනි ධ්‍යානය. සුඛ ඒකග්ගත සහිත හතරවෙනි ධ්‍යානය. උපේක්ඛා ඒකග්ගත සහිත පස්වෙනි ධ්‍යානය. ඒ රූපාවචර ධ්‍යාන සිත් 5යි. අරූපාවචර ධ්‍යාන සිත් 4යි.
ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාසඤ්ඤායතන. මේ කර්ම සිත්. තර අකුසල් සිත් 12යි. මේ ජනක කර්මය. සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත සංකාරික සසංකාරික. සෝමනස්සහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික සසංකාරික. උපේක්ඛාසහගත දිට්ඨිගත සම්පයුත්ත සංකාරික සසංකාරික. උපේක්ඛාසහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික සසංකාරික. ලෝභ මූල සිත් 8යි. දේශ මූල සිත් 2යි. දෝමනස්සහගත පටික සම්පයුත්ත අසංකාරික 1යි සසංකාරික 1යි. මෝහ මූල සිත් 2යි. උපේක්ඛාසහගත විචිකිච්ඡා සම්පයුත්ත සිතයි. උද්ධච්ච සම්පයුත්ත සිතයි. 12යි. මේ 12ම අකුසල්. ඒ අකුසල් වලින් නිරය තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ විවෘතයි. කාමාවචර මහ කුසල් සිත් 8, රූපාවචර කුසල් සිත් 5, අරූපාවචර කුසල් සිත් 7, රූපාවචර කුසල් සිත් 5, රූපාවචර බ්‍රහ්ම ලෝකේ, අරූපාවචර කුසල් සිත් 4, අරූපතල 4, කාමාවචර මහ කුසල් සිත් 8, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක. ඊට ඉහළ ප්‍රතිසන්දි. එහෙනම් ඔයාට කියන්නේ කර්මසිත. එහෙනම් මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව උපදින්න සැරසෙන්නා වූ පුච්චරයට අවශ්‍යද? ඔව්. මේ 29න් එකක් අනිවාර්යෙන් එයා ගන්න ඕනේ උපදින්න නම්. මේ 29න් එකක් එයා ගන්න ඕනේ. මනසට අරමුණු කරන්න ඕනේ. මනසේ කර්මයක් එක්ක බැඳෙන්න ඕනේ. නැත්තම් තව භවයක් හදන්න බෑ. එතකොට උපන්නා වූ සත්‍යයට මනෝ සංචේතන ආහාරය, මනසේ සකස් වෙනා වූ චේතනාව ආහාරයක් වෙන්නේ කොහොමද? ඉතිරි වෙලා තියෙනවා තව. උපස්තම්භක. ජනක කර්මයෙන් ප්‍රතිසන්දියක් අරන් දුන්නට ප්‍රවෘත්තිය ඉදිරියට ගෙනියන්න නම් සහයෝගය දෙන කර්මයක් ඕනි. විඥානීය චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා, රූපය චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා. ගර්භාෂයේ තන්පත් වෙච්ච ශණයෙන් ඉපද බින්දෙනවා. රූපය චිතක්ෂණ 17යි. අර ප්‍රතිසන්දි විඥානික චිතක්ෂණේ ප්‍රතිසන්දි ආරම්භ දුන්න ශණයෙන් එතන සිත නිරුද්ධයි. ඊගාවට ඉදිරිපත් වෙන්නේ උපස්තම්භක කර්මය. ඒ මනසේ සකස් වෙනු කලින් මනසේ සකස් වුණු චේතන උපස්තම්භක කර්මය. එතන ඉඳලා සහයෝගය දෙනවා ඉදිරියට ගෙනියන්න. උපපීඩක කර්මය. වරින් වර කුසලයේ විපාකයටත් පීඩා කරනවා, අකුසලයේ විපාකයටත් පීඩා කරනවා. අකුසලයේ විපාකයක් වශයෙන් දුගී පැල්පතක උපදිනවා. දුගී පැල්පතක උපදලා යාට යම් කිසි ආකාරයකින් යම් ධන නිධානයක්, යම් නිධානයක් හෝ යම් වස්තුවක් ශණයෙන් ලැබෙනවා. එහෙම තියෙනවනේ. එතකොට අකුසලයට පීඩා කළා කුසලයේ විපාක ආරම්භ දෙනවා එතන ඉඳලා. කුසලයටත් පීඩා කරනවා. ජනක කර්මයෙන් හොඳ ප්‍රතිසන්දියක් අරන් දුන්න උපස්තම්භක කර්මයෙන් ඒක ටික දුරක් ඇදගෙන යන්න සහයෝගය දෙනවා. ඒ කුසලයට පීඩා කරන උපපීඩක කර්මයක් එනවා. දැන් අතපය හතර ඉන්ද්‍රියන් නැසකන නාසය ඔක්කොම ਸਰව සම්පූර්ණව තියෙන අනතුරක් වෙලා දෙපා බිඳිලා එදා ඉඳලා ජීවිතයේ ශ්‍රී තියෙනකම රෝධ පුටුවක යනවා. උපපීඩක කර්මයක්. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව ආහාරයක් උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයට. නැද්ද? උපඝාතක කර්මය. ඝාතනය කරලා දානවා. විපාකය. දැසින් හොඳට බල හිටියා. යම් අනතුරක් කළා දැස අන්දයි. උපඝාතක කර්මයක් ආවා. එදා ඉඳලා අර චක්කු විඥාන උපදවන්න බෑ. එහෙම නැත්නම් අවහිර කරා සෝතේට, ඒ කියන්නේ කනට. උපඝාතක කර්මයක් හොඳට ආහා හිටියා කනෙන්. යම් අනතුරකින් ඒ සෝත ඉන්ද්‍රිය විකෘති වුණා. සෝත ඉන්ද්‍රිය විකෘති වුණා එදා ඉඳලා එන්නේ ජීවිතේටම. ඝාතනය කළා දැන් මාර විඥාන, සෝත විඥාන උපදවන්න බෑ. ඒක ඝාතනය කළා දැම්ම. කයටත් ඒ වගේ, දිවටත් ඒ වගේ, නාසයටත් ඒ වගේ. දැන් කයෙන් හොඳට විඳ විඳ ඉන්නවා. උපඝාතක කර්මයක් වෙන පෙර සංසාරي කරගත්ත තවත් කෙනෙක්ගේ යම් ඝාතනයක් සම්බන්ධව.
හරියට ඒ වයස එනකොට මෙයා හදිසි අනුතරකින් මරණයටපත් වෙනවා. කය සහ මුලින්ම ඝාතනය කළා දානවා. උපඝාත කර්මය. දැන් එහෙනම් මනෝ සංචේතන ආහාරය උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් උපකාරද නැද්ද? අන සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා එවත්නි. මේ මනෝ සංචේතන ආහාරය උපදින්න ඉන්න පුච්චලයාටත් උපදින්න සැරසෙන්න පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් උපකාරයි ප්‍රත්‍යයයි. අනිත් එක මොකක්ද? විඥාන ආහාරය. විඥාන ආහාරය. විඥානය කියන්නේ අරමුණු දැනගන්න ස්වභාවය. දැන් ප්‍රතිසන්දි විඥානය බැස්සේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට දැන් මනසේ සකස් වෙනා වූ චේතනාව ද විඥානයත් එක්ක පැටලිලා නැතිනේ. එතකොට දැන් චුති ප්‍රතිසන්දි දෙක වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානය අරන් දුන්නා. එතකොට එහෙනම් උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් විඥානය අවශ්‍යද? උපන්නා වූ පුච්චලයාට? උපන්නා වූ පුච්චලයාටත් ඕනේ එතන ඉඳලා. දැන් මව් කුසෙන් එළියට එනවනේ. එළියට ආවට පස්සේ එහෙන් රූප දැකලා සිතක් හදන්න වෙනවා. එයි පැවැත්ම සඳහා. දැන් එහෙන් රූප දැකලා සිත හදන්න බැරි නම් පැවැත්මක් තියෙනවද? කනෙන් ශබ්ද අහලා සිත හදන්න බැරි නම් සෝත විඥාන හදන්න බැරි නම් නාසයෙන් ගඳ සුවඳ විඳලා ගාන විඥාන හදන්න බැරි නම් තර විඥානය අවශ්‍යද? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාට. දිවෙන් රසයක් විඳලා විඥාන හදන්න බැයි නම් කෝ ප්‍රවෘත්තියක් පැවැත්මක්. කයෙන් පහසක් ලැබලා කාය විඥානයක් හදන්න බැරි නම් කෝ පැවැත්ම ප්‍රවෘත්තියක්. මානසික අරමුණක් අරගෙන විඥානයක් හදන්න බැරි නම් කෝ ප්‍රවෘත්තියක්. පැවැත්මක් තියෙනවද? එහෙනම් උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් විඥානය ඕනේද? ඔව්. ඒ අනුව නේද මේ ප්‍රවෘත්තිය ගෙනියන්නේ, පැවැත්ම ගෙනියන්නේ. මහණෙනි ඇවැත්නි ආහාර හතරයි. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන ඇවැත්නි ඔය ආහාර හතරයි. ඔය ආහාර හතර එකම හේතුවයි තෘෂ්ණාවයි. ඇයි තෘෂ්ණාවයි කිව්වේ? ඔය ආහාර හතරටම ඇලිලා තියෙන්නේ. මනසෙන් ඇලිලා. දැන් කබලින්කාර ආහාරයට මනසෙන් ඇලිලා නැද්ද? ඒ තෘෂ්ණාවයි. අර ස්පර්ශ ආහාරයට ද ස්පර්ශය නෝනත් මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ. එහෙනම් ස්පර්ශ ආහාරයට මනසෙන් ඇලිලා නැද්ද? සිතෙන් ඇලිලා නැද්ද? ඒ තෘෂ්ණාවයි. මනසේ සකස් වෙනා වූ චේතනා හැවත් කර්මවලටත් සිතෙන් ඇලිලා නැද්ද? මහණෙනි තෘෂ්ණාවයි. විඥාන උපදවන්නේ මනසෙන් සිත ඇලිලා නැද්ද? ඇලිලා හොඳට බලන්න පරීක්ෂා කරලා. ඇහෙන් රූප දැකලා සිත් හොයන්නේ. කනින් ශබ්ද අහලා සිත් හොයන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත් හොයන්නේ. වෙන මොකුත් හම්බෙන්නේ නැහැ. දිවෙන් රස විඳලා සිත් හොයන්නේ. කයෙන් පහස ලැබලා සිත් ටිකක් හදන්නේ. මනසින් අරමුණු අරන් සිත් ටිකක් හදන්නේ. විඥාන. එහෙනම් ඒ තෘෂ්ණාව නිසා නෙමෙයිද? එහෙනම් මේ ධර්මතා හතරටම හේතුව තෘෂ්ණාවයි. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කළා. මහණෙනි මේ තෘෂ්ණාව ශේෂයක්වත් ඉතිරි නැතිව අවසන්ද? මහණෙනි නිවනයි. ତර මේ ආහාර හතරටම ඇලෙන්නේ නැති සිතක් නම් මහණෙනි නිවනයි. ඒ නිවනට යන මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්මාදිට්ඨි. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා එවත්නි. එතකොට ආහාරය දන්නව, ආහාර හේතු දන්නව. ආහාර නැති කිරීම දන්නව, නැති කිරීමේ මාර්ගය දන්නව නම් එවත්නි ඔව් සම්මාදිට්ඨි. ඔව් රාගය අවසන් කරනවා. ඒ අවබෝධය තුළ රාගය ඇලීම සිත අයින් කරනවා. රාගය අවසන් කරනවා. එයා ද්වේෂය පටිඝය අයින් කරනවා. අවසන් කරනවා. එයා මෝහය හෙවත් දිට්ඨිය අයින් කරනවා. ඒ අනුව අවිද්‍යාව අවසන් කරලා මේ භවයේ මරිහත්වයට යනවා. ඊට සාරිපුත්ත හාමුදුරුවෝ තව තියෙනවා ගොඩාක් දුරට. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය, ඊට පස්සේ පටිච්චසමුපාද. දැන් ගොඩාක් තියෙන මේ සූත්‍රේ මම ගත්තේ කොටස් දෙකක් විතරයි. ඒ කොටස් දෙකත් හොඳටම ප්‍රමාණවත් වෙනවා ධර්මයේ තේරුම් ගන්න. ඉතින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා.
මේ දායකත්වයේ උතුම් වූ ධර්මදේශනයේ සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ රත්මලානී රාසපුත්‍ර පවුලේ දූ දරුවන් වන උදුලා රෝහිණී චමලි සීතා සහ ජයන්ත රාසපුත්‍ර යන අය විසින් රත්මලාන 5 වෙනි පටුමග අංක 28 නිවසේ පදිංචිව සිට 2015 නොවැම්බර් 17 වෙනි දින පරලොව සැපත් දායකත්වයේ දරූ අයගේ මෑණියන් වන ඒ රාසපුත්‍ර ගුරු මහත්මියටත් 2004 දෙසැම්බර් 24 වෙනි දින පරලොව සැපත් දායකත්වයේ දරූ අයගේ පියාණන් වන WH රාසපුත්‍ර මහතාටත් යටියන කඩවැද්දුව විසූ පරලොව සැපත් එඩ්මන්ඩ් රාසපුත්‍ර මහතා ඇතුළු දායකත්වයේ දරූ අය නමින් පරලොව සැපත් සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය කුසල අනුමෝදන් වී සසර කෙලවර මහ නිවන් සුවත් කර ගැනීමට හේතු වාසනා වේවා. දායකත්වයේ දරූ අයගේ කල්යාණ මිතුරන් වූ 2021 සැප්තැම්බර් මාස 23 වෙනි දින බහප්‍රාප්ත වූ ආචාර්ය සරත් බණ්ඩාර මහතාටත් 2021 ඔක්තෝබර් මාස 25 වෙනි දින බහප්‍රාප්ත වූ අශෝකී බණ්ඩාර මහත්මියටත් සසර කෙලවර මහ නිවන් සුවත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක්ම වේවා. තවද මෙම ධර්ම දේශනය සිදු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම මාර්ගයේ පූර්ණණීය වේවා. දැනට බලපවත්වන වසංගත රෝගී තත්ත්වයන් හා විවිධ වූ වෙනත් රෝගාබාධ වලින් පීඩා විඳින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනයේ සැලසේවා. දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාටත් ඔවුන්ගේ දූ පුතුන් ඇතුළු එම පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. ඒ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. ඒ වගේම දායකත්වයේ දරුවෝ අයගේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාටමත් මේ සදා සම්බන්ධ වෙච්ච උදව් උපකාර කර සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුලින් සෑම කෙනෙකුටම යහපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං